Hello, grade 8 students. How are you? You are okay? Then even ඔයගොල්ලන්ගේ තිබිච්ච අපහසුතාවය මානසික අපහසුතාවයන් නේද? සියල්ලක්ම දැන් පිටිලා ගිහිල්ලා නැතුව ගිහිල්ලා තියෙනවා. ඔබ දන්නවා සුවරකටම හේතුව ඉස්කෝලේත් යන්න අවලන්ට අවස්ථාව ලැබුණා. පන්ති වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ වෙනකොට. කෙසේ වෙතත් ළමයිනේ මේ පන්ති වලට පෙබරවාරි මාසෙත් සහභාගී වෙන්න අපහසු ළමයි වේලස්සනින් ඇවිල්ලා නිබන්ධන කට්ටල අරගෙන ගියා. මම ගෲප් එකේ දැම්මා අපහසු ළමයි ඉන්නවනම් ඇවිල්ලා ඉවරලා නිබන්ධන මේක අරගෙන යන්න කියලා. ඒ අය වෙනුවෙන් මේ වීඩියෝ පෙළ ඒ අය සහ ලංකාවේ වෙනත් ප්‍රදේශවල ඉඳලා මාව ෆලෝ කරගෙන යන අය වෙනුවෙන් එහෙමනම් මම දැන් මොනවාද මේ වීඩියෝ පෙළ දිගටම ඉදිරියට අරගෙන යන්න සූදානම් කරලා ඉවර වෙලා තියෙනවා. හොඳයි එහෙමනම් ඒ අනුව සෑම අවස්ථාවකදී පැය විනාඩි 10ක් පැයකට විනාඩි කාලක් මේ ඒ වගේ වීඩියෝ පෙළ ඉදිරියට රැගෙන යනවා. ඒ අනුව එහෙමනම් මම ඉස්සල්ලාම අද ඔයගොල්ලන්ට කරන්න සූදානම් වෙන්නේ ළමයිනේ ඔයගොල්ලන්ගේ අර මොනවාද මේ PUPS book එකේ ව්‍යාකරණ වගේක් තිබුණා අන්තිමටම අපි මේ අපිට කරන්න මොනවද කරන්න තිබිච්ච ව්‍යාකරණ මස් කියන එක මසට් කියන එක ඒ වගේම තව ෂුට් කියන එක ඒ වගේම හැල්තු කියන එක අන්නේ ව්‍යාකරණ රැල්ල. එතකොට ඔයගොල්ලෝ දැන් දැනගන්න ඕන ළමයි නේ අනිවාර්යයෙන්ම මේ ව්‍යාකරණ සේරම ටික මේ අය අදාළ ව්‍යාකරණ ටික සේරම කරන්නේ නැතුව පොතෙන් එතනින් එහාට අපිට යන්න බෑ. මෙතනින් එහාට කියන දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම ඉස්සල්ලාම අපි මොනවද කරන්න ඕන? මේ පොතේ අදාළ ව්‍යාකරණ ටික ඔයගොල්ලන්ට උගන්වන්න ඕන. පැහැදිලි නේද? හොඳයි. මම ලෑස්ති එහෙමනම් ඒ අදාළ ව්‍යාකරණ ටික ඔයගොල්ලන්ට උගන්වන්න. හැබැයි ඉතින් දැන් අර පන්ති වලට සහභාගී වෙන ළමයින්ට මොකද මේ ව්‍යාකරණ පොත මොනවාද මේ කියන්නේ මේ වීඩියෝස් බලන කට්ටියට වීඩියෝ බලලා ඉගෙන ගන්න කට්ටියට ව්‍යාකරණ පොත දාලා තිබුණේ නෑ. හරිද? මොකද මම මේක හදිස්සියමයි ගැහුවේ මේ පොත. ඔයගොල්ලන්ට කොට මේ පෙබරවාරි මාසයේ පොත් කට්ටලේ ගහලා ඉවරයි. හරිද? ඒ කියන්නේ මාත් එක්කලා අමනාපයක් ඇති කරගන්න එපා. ඔයගොල්ලෝ දැන් පන්තියට ආපුවාම අපි මේ පොත ලබා දෙනවා. හරිද? ඒකට පන්තියට ආපු ළමයින්ගෙන් පොඩ්ඩක් මේ පොතක් ඉල්ලන්නේ සමාන ලියන්න ගන්න. හරි. දැන් ඒකට මෙන්න ඉදිරියට ළමයිනේ ඔය ටෙක්ස්ට් බුක් එකේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියන PUPS book එකේ සියලුම ව්‍යාකරණ මම ඔය විදිහට නිබන්ධන පිටින් ඔයගලන්ට ලැබෙන්න සලස්සන පැහැදිලි නේද? හොඳයි. දැන් එහෙමනම් අපි සූදානම් ඉස්සල්ලාම ගන්න බලන්න ඔයගොල්ලන්ගේ ඒ ව්‍යාකරණ පොත එළියට. ව්‍යාකරණ පොත එළියට ගන්න බලන්න මේවන. හරි. දැන් පේනවා එහෙමනම් ලස්සන අපේ කොළු පැන්ච් එකේ ෆොටෝ එකක් දාලා ඉවරලා දීලා තියෙනවා මාතෘකාව English grammar for grade 8 කියලා වරේ. ජොන්නම් කොල්ලෙක් ඉන්නවා එන්න ස්මාර්ට් පොරක් නේද? හරියට විජිතේරත් මේ අටේ ඉන්නවා වගේ නේ. අනේ ලබ්බා තමයි නේද? දැන් සමහර ළමයි එහෙම ඉතන ඇදිනේ. අනේ ලබ්බා තමයි සර් දෙන්න නැති නිකන් නේද? මේ අකුරු ගහපු පොල් ගහක් වගේ ඉන්නවා කියලා ලකේ. බලලා දන්නේ නැහැ. පොඩි කාලේ මම ඒව තමයි හිටියේ. හරි. හරි. දැන් මේවනම් නම් ටික ලියාගන්නකෝ. name school. හරි. හොඳයි. දැන් අපි යමු ආයෙ නැවත චරිත ළඟට. චරිත මල්ලි මට එහෙමනම් ඉස්සල්ලාම මේකේ මේ ව්‍යාකරණ පොතේ පළවෙනි බ්ලොක් එක දෙන්න බලන්න ඕන්න ඇවිල්ලා තියෙනවා පළවෙනි බ්ලොක් එක. හොඳයි. දැන් ඉතින් මාව පේන්නේ නැහැ. හරි. මාව පේන්නේ නැතුනට කමන්නේ. හොඳට ඉගෙන ගන්න. මේ ව්‍යාකරණ දෙක වෙලෙට් වහාම අපි කාල වේලාව බලන්න ඉවරලා PUPS book එකටයි වර්ක් book එකටයි ප්‍රශ්න පත්‍ර වලටයි යන්න සූදානම්. ඕකේ. ඉස්සල්ලා මේ චුට්ටේ ඉගෙනගෙන ඉමු. හොඳයි. එහෙමනම් අපි දැන් පේනවා අපිට උඩින්ම තියෙනවා must කියලා වල වචනයක් ඊළඟට mustn't කියලා වල වචනයක් තියෙනවා. ඊළඟට තියෙනවා ළමයිනේ the formation. දැන් ඔය පේනවානේ the formation ඒ කියලා කියන්නේ මොකද? ඒ කියන්නේ affirmative. ඒ කියන්නේ ඇත යන අර්ථය. ඊළඟට and in කියලා කියන්නේ මොකද? negative. negative කියලා කියන්නේ නැති යන අර්ථය. හරිද? නැති යන අර්ථය. ඒ ආකාරයේ පැටර්න් දෙකක් තියෙනවා. අපි දැන් ඉගෙන ගන්න පොදු ක්‍රමයක් අනුව ඉගෙන ගන්න කවුරුත් දන්නවනේ මේ ළමයි
නේද? ඒ අනුව දැන් මෙතන පහේ පන්ති ඉඳලා ආපු ළමයි ගොඩ හරියක් ඉන්නේ. ඒ අනුව එහෙමනම් දැන් කොටු දෙකක් ගහලා තියෙනවා. පේනවනේ කොටු දෙකක්. ඔව් ගහලා තියෙනවා. ඒ කොටු දෙකට පළවෙනි කොටුවට යටින් තියෙනවා ළමයිනේ the use පාවිච්චි කරන ආකාරය කියලා. හරිද? දැන් එවනම් පොත් තියෙනවා ළමයින්ගේ. ඒ ළමයි ටික මේ පොත්වල ලියාගෙන යන්න. හරිද? ඒ වගේම පොත් නැති ළමයි ඔය ස්ක්‍රීන් එකේ තියෙන එක කොපි කරගන්න වෙනවා. පොතක වෙනම ලියා ගන්න වෙනවා. පොතක ලියාගෙන ඒ කොටු දෙකක් ගහගෙන ඊට පස්සේ the use කියලා වෙලා මොනවාද මේ වචන දෙකක් ලියලා ඒ ඉස්සරහින් ලියාගන්න. the use කියලා කියන්නේ ඒ ඉස්සරහින් ලියාගන්න මෙන්න මේ පාවිච්චි කරන ආකාරය. must කියලා කියන එක පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි. ලියාගමු. යමක් යමෙකු කරන්න ඕන යමෙකු කරන්න ඕන ඕ කළ යුතුමයි ඒ කියන්නේ අනිවාර්ය භාවයක් පෙන්වනවා මෙතන කළ යුතුමයි යන්නේ අවශ්‍යතාව හෝ බැඳීම ප්‍රකාශ කිරීමට must යෙදේ must යෙදේ හරි දැන් මේ යෙදෙන ආකාරය දන්නවා. දැන් නීතිය මොකක්ද කියලා දැනගන්න ඕන. rules ලියා ගන්න මේ ආකාරයට කැමැති කතුරු පදයක් මුලට යොදා rules යටතේ ලියන්න. කැමැති කතුරු පදයක් මුලට යොදා පසුව must යොදන්න. ඊට පසු ක්‍රියාවේ මුල් ස්වරූපය V1 කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. V1 V අකුරයි අංක 1 V1 කියලා කියනවා මුල් ස්වරූපය. V2 කියනවා අතීත කාලය. එහෙමනම් V3 කියලා කියනවා past participle කර්මකාරකය. කොහොමයි සාමාන්‍යයෙන් අපි කෙටියෙන් හඳුනාගන්නේ. එතකොට එහෙමනම් ක්‍රියාලයිස්ට් වේ ඔයගොල්ලෝ දීලා තියෙනවා ක්‍රියාලයිස්ට් පොත. ඒ ක්‍රියාලයිස්ට් පොතේ පළවෙනි තීරුවේ ක්‍රියාවක් තමයි මෙතනට දාන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කාලේ ක්‍රියාවේ මුල් ස්වරූපය කියලා කියන එක දාන්න ඕන. ප්ලස් එකතු කිරීමේ ලකුණ දාන්න there is කියලා දාන්න. there is. okay. there is. අපි දන්නවා දැන් there is කියලා කියන්නේ මොකක්ද ළමයිනේ? වාක්‍යයේ ඉතුරු මිතුරු තියෙනවා නම් ඒ අවසානයේ ලියන්න කියලා කියන එකයි ඔය කියන්නේ. හරි. දැන් එහෙමනම් ඊළඟට අපි the use in pattern එක කියන්නේ නැත යන අර්ථය. හඳුනාගමු. in pattern කියලා උතර නෑ. කමන්නේ. නැත යන අර්ථය. ලියා ගන්න මේ ආකාරයට යමක් යමෙකු කරන්න ඕනේ නෑ. කළ යුතුම නැහැ. යයි ප්‍රකාශ කිරීමට මෙම කාලය යෙදී rules ලියන්නේ එහෙමනම් නීතිය වාක්‍යයක් ගොඩනගන්න නම් මෙන්න මේ නීතිය දැනගෙන ඉන්න ඕනේ. ඕවා තමයි විභාගවලදී අහන්නේ. එහෙමනම් අපි ලියමු මුලට කැමැති කතුරු පදයක් යොදන්න.
මේව හැබැයි ඉංග්‍රීසියෙන්ම ලියනවා නම් හරිම ලේසි. කොහොම ටිකක් යමුකෝ. මුලට කැමැති කතුරු පදයක් යොදන්න. දැන් මම මේක ඉංග්‍රීසියෙන් යෙදෙන ආකාරයක් මම මේක ලියලා ඉවර වෙලා කියලා දෙන්නම්කෝ ඉංග්‍රීසියෙන් කොහොමද එන්නේ කියලා. මුලට කැමැති කතුරු පදයක් යොදන්න. පසුව must not. පසුව must not in the බ්‍රැකට් එක ඇතුලේ mustn't දෙවෙනි කොටුවේ තියෙනවා බ්‍රැකට් එක ඇතුලේ mustn't යෙදුනාට පසු mustn't යෙදුනාට පසු ක්‍රියාවේ මුල් රූපය එකතු කිරීමේ ලකුණ there is එකතු කිරීමේ ලකුණ there is එකතු කිරීමේ ලකුණ there is okay right දැන් එහෙමනම් okay නීතිය අපි අර පළවෙනි ස්වභාවය ගන්න A pattern එක A pattern එකේ නීතිය අපි ඉස්සල්ලා ඉංග්‍රීසියෙන් ලියන ආකාරය බලමු. දැන් මේ ඉංග්‍රීසියෙන් ලියනකොට කොටුව දිහා බලන්න පළවෙනි කොටුව දිහා. පළවෙනි කොටුව අපි ලියනවා ඉස්සල්ලා අපි ඉංග්‍රීසියෙන් ලියනකොට සබ්ජෙක්ට් කියලා. ඒ සබ්ජෙක්ට් කියලා කියන එකේ SUB දාලා තිතක් තියෙනවා. හරිද? SUB දාලා තිතක් තියෙනවා. සබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ කතුරු පදේ. හරිද? අපි කතුරු පද ඒක වචන බහුවචන වෙනම හඳුන්වනවා නම් මොනවාද සිංගියුලර් ප්ලූරල් කියලා වෙනම හඳුන්වනවා. දැන් මෙතන සබ්ජෙක්ට් කියලා කිව්වම ඕනේ කතුරු පදයක් ගන්න හැකි. දැන් බලන්න පළවෙනි කොටුව දිහා. එහෙමනම් I තියෙනවා, V තියෙනවා, U තියෙනවා, they තියෙනවා, he තියෙනවා, she තියෙනවා, it තියෙනවා, Adam තියෙනවා. ඕනේ කතුරු පදයක් ගන්න පුළුවන් නේ. සබ්ජෙක්ට් කියලා කියන එක අපි ලියුවා. ඒකට එකතු කිරීමේ ලකුණ දාලා must කියලා කියන එක දානවා. must දානවා. ඒකට එකතු කිරීමේ ලකුණ දාලා V1 කියලා දානවා. V1 ඒ කියන්නේ ක්‍රියාවේ මුල් ස්වරූපය. V1 ක්‍රියාවේ මුල් ස්වරූපය. ඊට පස්සේ එකතු කිරීමේ ලකුණ දාලා there is කියලා දානවා. බලන්න හරිම ලේසි නේද කියලා. there is කියලා කියන වාක්‍යය තුල මෙතන තියෙනවනේ ඒ අවසානයේ ලියන්න කියලා කියන්නේ. පැහැදිලි නේද? right. දැන් එවන නැත යන අර්ථයෙන් බලන්න. නැත යන අර්ථයෙන් අර විදිහටම අපිට ගත්තා හැකි. subject must not subject එකතු කිරීමේ ලකුණ must not බ්‍රැකට් එක ඇතුලේ mustn't එකතු කිරීමේ ලකුණ V1 ක්‍රියාවේ මුල් ස්වරූපයට අපි V1 කියලා කියනවා. plus එකතු කිරීමේ ලකුණ there is වාක්‍යයේ තුල විතර අවසානයේ. හරි ඉදිරියේදී එහෙමනම් ඔය විදිහට ලියමු ඈ ඉංග්‍රීසියෙන්ම ලියමු. okay right. දැන් එවන පොඩි දෙකට යන්න පොඩි දෙකේ පළවෙනි කොටුවේ මොකද කිව්වේ? යමක් කරන්න ඕන කල යුතුයි. වඩෝ කරපිය. දැන් ඔය විදිහට අනකිරීමක් වගේ එක යනවා. ඒක නීතියක්. මස් කියලා කියන්නේ යමක් කරන්න නීතිය බැඳී සිටිනවා. නීතිය බැඳී සිටිනවා. අනිවාර්යෙන් කරන්න ඕනයි. නේද? හරි. ඒ අනුව එහෙමනම් දැන් රටාව බලන්න. I must go there. මම එහි ආ යුතුයි. I must go there. මම එහි ආ යුතුයි. දැන් අයියා අපේ ඉස්සරහින් සිංහලෙන් වාක්‍යයක් ලියාගන්න. මම එහි ආ යුතුයි කියන්නේ. මම එහි ආ යුතුයි. එහෙම නැත්නම් යන්න ඕන. එහෙම නැත්නම් යන්න ඕන. okay. right. දැන් එන අනිත් ඒවා බලන්න කොහොමද එන්නේ කියලා. We must go there. අපි එහි ආ යුතුයි. You must go there. ඔබ එහි ආ යුතුයි. They must go there. ඔවුන් එහි ආ යුතුයි. ඒවා ලියන්න ඕනේ නැහැ. He must go there. ඔහු එහි ආ යුතුයි. She must go there. එහි ආ යුතුයි. It must go there. ඌ එහි ආ යුතුයි. Adam must go there. Adam එහි ආ යුතුයි. බලන්න කොච්චර ලේසිද කියලා. දැන් යන්න ඇතයාලට I must not. එහෙම නැත්නම් I mustn't. මම I mustn't කියලා කියන්නේ. I mustn't go there. අයියා අපේ ඉස්සරහට මම එහි නොයා යුතුයි කියලා. නැත්නම් මම එහි යන්න ඕනේ නෑ. මම එහි නොයා යුතුයි. මම එහි නොයා යුතුයි. okay. ඒ අනුව we mustn't go there. අපි එහි නොයා යුතුයි. You mustn't go there. ඔබ එහි නොයා යුතුයි. They mustn't go there. ඔවුන් එහි නොයා යුතුයි. He mustn't go there. ඔහු එහි නොයා යුතුයි. She mustn't go there. ඇය එහි නොයා යුතුයි. It mustn't go there. ඌ එහි නොයා යුතුයි. Adam mustn't go there. Adam එහි නොයා යුතුයි. පැහැදිලි නේද? right. දැන් ඉවරයි. හරි මම දෙන්න බලන්න දෙවෙනි බ්ලොක් එක ඔන්න ඇවිල්ලා තියෙනවා. දෙවෙනි බ්ලොක් එක. ඒ අනුව එහෙමනම් දැන් මම මේක විස්තර කරන්නයි සූදානම්. බලන්න සිනමා කියලා ඉන්නවා ගැන ළමයි දෙන්නේ නේද? කාන්තාව දෙන්නෙක් ඉන්නවා. බලන්න හරි ලස්සනයි අම්මා
සූකිලි පොරෝ එකක් වගේ නේ. හරි කෙසේ වෙතත් tonight කියලා තියෙනවා. අද රැයට පෙන්නන චිත්‍රපටයකුත් තියෙනවා. ඒ ඉස්සරහා ඉන්න අපේ සූකිලි පොරෝ කාන්තාව තියෙනවා. මොනවද කියන්නේ? It's a fantastic film. You must see it. ඒක නියම චිත්‍රපටයක්. fantastic කියලා කියන්නේ ඉතාමත් අනරක. නියම චිත්‍රපටයක් ඒක. හරිද? You must ඔබ ඒක බලන්න ඕනේ. බලපං එක බැලිය යුතුයි කියලා අන්න කියනවා. බලන්න ඕනේ කියලා කියනවා. Okay? Right. දැන් ඊළඟට ඉතින් යටින් තියෙනවා බලන්න. We use must when you think it is necessary to do something. ඒකේ තේරුම උඩ ලියාගන්න. යටින් චිත්‍රය බලලා දීලා තියෙනවා. යමක් කරන්න අවශ්‍යම යයි ඔබ සිතන විට යමක් කරන්න අවශ්‍යම යයි ඔබ සිතන විට යමක් කරන්න අවශ්‍යම යයි ඔබ සිතන විට must be done. Must be done. Must be done. Right. දැන් ඉතින් අර මම වෙනස්කම් මම මේක හොඳට මනාව පැහැදිලි කරලා දුන්නා. සුද්ධ කියලා තියෙනවට වඩා හොඳට නේද? සුද්ධ කියලා තියෙන්නේ ඔන්න ඔහොමයි ඈ. Right. ඊට පස්සේ බලන්න පළවෙනි dot mark එක. පළවෙනි dot mark එක. The windows are very dirty. එමනම් ජනෙල් හරිම අපිරිසිදුයි. dirty කියලා කියන්නේ අපිරිසිදු. dirty කියනවා අපිරිසිදුයි. ජනෙල් හරිම අපිරිසිදුයි. I must clean them. අන්න must දාලා කරන්න ඕන. නේද? මම ඒවා පිරිසිදු කළ යුතුයි ඒවා ලියාගන්න. ජනෙල් හරිම අපිරිසිදුයි. මම ඒවා පිරිසිදු කළ යුතුයි. මම ඒවා පිරිසිදු කළ යුතුයි. ජනෙල්ලි මඩ වැදිලා ආරෙන්නේ මේවා වෙලා නැහැ අනිවාර්යෙන් පිළිතුරු කරන්න බෑ. එහෙම නැත්නම් නේද? ඒක නිකන් අප්‍රසන්න නිවසක් වෙනවනේ. මම ඒවා පිරිසිදු කළ යුතුයි. must clean. Must clean. Okay? Now the second one. It's a fantastic film. You must see it. එමනම් ඒක අපි ලියාගමු. ඒක නියම චිත්‍රපටයක්. ඒක නියම චිත්‍රපටයක්. ඒ කියන්නේ හැම දෙයකින්ම අංග සම්පූර්ණයි හොඳයි කියන අර්ථය. නියම චිත්‍රපටයක්. ඔයා ඒක බලන්න ඕනේ. ඔයා ඒක බලන්න ඕනේ. ඔයා ඒක බලන්න ඕනේ. ඊළඟට අපි යමු අවසාන වාක්‍යයේ we must go to the bank today. We must go to the bank today. We haven't got any money. එහෙමනම් අපි අද බැංකුවට යා යුතුයි. අපි අද බැංකුවට යා යුතුයි. අපි අද බැංකුවට යා යුතුයි. We haven't got any money. අපි ළඟ සල්ලි නැහැ. කිසිම සල්ලියක් නැහැ. මේක අත පහක්වත් අතේ නැහැ නේද? We haven't got any money. අපි ළඟ සල්ලි නැහැ. හොඳයි. එහෙමනම් චරිත මල්ලියෝ දැන් මට දෙන්න මේකේ block number 3 එක ඔන්න ඇවිල්ලා තියෙනවා block number 3. දැන් එහෙමනම් අපි ඒ හඳුනාගමු. ඒකේ තියෙනවා මසන් කියලා උදින්ම මසන් කියලා කියන එක ළමයිනේ සමාන කරලා තියෙනවා must not කියන එක. ඒ කියන්නේ must not කියන එකේ contractor කියලා කියන්නේ කෙටියදුම නේද? මොකද්ද? mustn't කියලා ලයිගන්න. බලන්න යටින් I mustn't to do something. සමානයිලු It is necessary not to do it. It is necessary not to do it. It is the wrong thing to do. හරි ඒක තේරුම ලියාගන්න මේ ආකාරයෙන්. යමක් කරන්න අවශ්‍ය නැත. යයි යමක් කරන්න අවශ්‍ය නැතයි යමක් කරන්න අවශ්‍ය නැතයි කියන විට mustn't භාවිතා කෙරේ. කියන විට mustn't භාවිතා කෙරේ. mustn't භාවිතා කෙරේ. හරිද? ඒකේ ආසන්න තේරුමයි ඔය දීලා තියෙන්නේ. සීලුක දේ මම කිව්වේ නෑ. දැන් mustn't කියලා කියන එක මම හොඳට තේරුම් කෙරුවානේ. හරිද? භාවිත කරන ආකාරය. දැන් එහෙමනම් අපි යමු උදාහරණ වල. පළවෙනි උදාහරණය ඩොට් මාර්ක් එකක් තියෙනවා. I must hurry. I mustn't be late. ඊළඟට තේරුම මම ඉක්මන් වෙන්න ඕනි. මම ඉක්මන් විය යුතුයි. මම ඉක්මන් විය යුතුයි. I mustn't be late. මම ප්‍රමාද නොවිය යුතුයි.
මම ප්‍රමාද නොවිය යුතුයි. මම ප්‍රමාද නොවිය යුතුයි. ඊළඟට I mustn't forget to phone Julia. යන්න මම ජූලියාට ෆෝන් කරන්න, ඒ කියන්නේ කෝල් කරන්නනේ. අමතක නොකළ යුතුයි. මම ජූලියාට ෆෝන් කරන්න අමතක නොකළ යුතුයි. ෆෝන් කරන්න කියලා එහෙම සිංහල ලියාගත්තත් කමන්නේ. තේරෙනවනේ? අමතක නොකළ යුතුයි. සමානයි ළමයිනේ. මොනවද කියන්නේ? I must remember to phone her. එහෙමනම් මම මතක තබා ගත යුතුයි. ඇයට ෆෝන් කරන්න. වාන්න කොච්චර සරලව දීලා තියෙනවද කියලා ඒ අවස්ථාවන්නේ. මම මතක තබා ගත යුතුයි ෆෝන් කරන්න ඇයට මම මතක තබා ගත යුතුයි ෆෝන් කරන්න ඇයට. ඊළඟ ඩොට් මාක් එකට යන්න. Be happy, you mustn't be sad. සමාන වෙනවලු. Don't be sad. එහෙමනම් be happy, සතුටින් ඉන්නකෝ. සතුටින් සිටිය යුතුයි. සතුටින් සිටිය යුතුයි. සතුටින් ඉන්න. ඔබ දුක් නොවිය යුතුයි. ඔබ you mustn't be sad. ඔබ දුක් නොවිය යුතුයි. ඔබ දුක් නොවිය යුතුයි. ඒ කියන්නේ ළමයිනේ Don't be sad. දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා. last one there. You mustn't touch the pictures. අන්න ඉන්නවා එහෙමනම් පින්තූරේ ජුන්ඩන් ගෑනු ළමයෙකුයි අම්මා කෙනෙකු ඉන්නවා. අම්මා මොනවද කියන්නේ? You mustn't touch the pictures. සාමාන්‍ය ප්‍රදර්ශන එක්සිබිෂන් එකට වගේ ගියාම නේද? පොඩි ළමයි දන්නේ නැනේ. ලස්සන රූපයක් එහෙම දැක්කම ගිහලා අතින් අල්ලනවා. හරිද? එතකොට බැරි වෙලාවක්වත් නේ ඒකේ තීන්ත එහෙම වේදිලා තිබුණ නැත්නම් එහෙම අතේ ඇඟිලි පාරවල් ටික අර චිත්‍රයට මොකද දෙයියක පිටයි. බුදු සරණයි නේද? ඒකයි ඉතින් එක කැතේනවා. ඒ නිසා you mustn't touch the pictures. ඔබ පින්තූරු නොඇල්ලිය යුතුයි. ටච් කරනවා කියන්නේ අල්ලනවානේ. අත ගන්නවට ටච් කරනවා, අල්ලනවට ටච් කරනවා නේද? එතකොට එහෙමනම් ඔබ පින්තූරු නොඇල්ලිය යුතුයි. ඔබ පින්තූරු නොඇල්ලිය යුතුයි. එතකොට සමාන වෙනවා මේකේ වාක්‍ය don't touch the pictures. ටච් කරන්න එපා. පින්තූරු ටච් කරන්න එපා. පින්තූරු අල්ලන්න එපා. පින්තූරු අල්ලන්න එපා. පින්තූරු. ඕකේ. හරි. දැන් එහෙමනම් චාරේ මේකේ බ්ලොක් නම්බර් 4 එක මට දෙන්න. ඔන්න ඉල තියෙනවා. බ්ලොක් නම්බර් 4 එක. දැන් එහෙමනම් ඒකේ බලන්න අභ්‍යාසයක් දීලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙමයි කියන්නේ. Complete the sentences. Use must plus one of these words. මේ වචනෙකුත් එක්කලා must කියලා කියන එක දාන්න. මේ වචනෙකුත් එක්කලා must කියලා කියන එක දාන්න කියලායි කියන්නේ. අපි බලමු එහෙමනම් අවස්ථාව. බලන්න ඒකේ මොනවද වෙලා තියෙන්නේ කියලා වෙලා. Complete the sentences. Use must plus one of these words. පළවෙනි එක. Then we'll try to take the first one there as an example. They have given as an example the first one. පළවෙනි එක උදාහරණයක් වශයෙන් දීලා තියෙනවා. බලන්න. We must go to the bank today. අද අපි බැංකුවට යා යුතුයි. We haven't got any money. අපි ළඟාද සල්ලි නැහැ. We haven't got any money. අපි ළඟාද සල්ලි නැහැ. Okay. එහෙමනම් එතන දිලා තියෙනවා must කියන එක උඩින් අරන් තියෙනවා go කියන ක්‍රියාපදේ. පැහැදිලිද? Right. The other rest of sentences just you have to read them at your own place and then try to fill up the correct forms there. නිවැරදි නිර්මාණ ටික දීලා තියෙන හිස්තැන් වලට දාන්න නම්. හැබැයි මේ වචන ඉස්සරහින් එන්න ඕන මොකක්ද කියලා කියන එක දැනගත යුතුයි. Alright. දැන් චාරිත් මල්ලි මම දෙන්න ඊළඟ බ්ලොක් එක බ්ලොක් නම්බර් 5 should කියලා කියන බ්ලොක් එක දෙන්න බලන්න මට. ඔන්න ඇවිල්ලා තියෙනවා. හොඳයි දැන් මම ලෑස්ති ඒකේ විස්තර ටික කියලා දෙන්න. හොඳයි බලන්න එහෙනම් should කියලා කියන එක පාවිච්චි කරන ආකාරය. should plus infinitive. infinitive කියලා කියන්නේ මොකක්ද? ක්‍රියාවේ මුල් ස්වභාවය කියලා කියන එකට තවත් නමක්. හරිද? ක්‍රියාවේ මුල් ස්වභාවය infinitive. ඒ කියන්නේ මොනවද? ඒක දිලා තියෙනවා should do should සමග දෙන්නවා do. ඒ කියන්නේ වර්තමානයේ do කියලා කියන්නේ ක්‍රියාවේ මුල් ස්වභාවයේ do නේද? ඒකේ අතීත කාලයේ d කර්ම කාලයේ done. ඔය විදිහට දෙන්නේ. ඒ අනුව එහෙමනම් අපි ගමු should watch. etc කියනවා. etc කියලා කියන්නේ etc. යනාදී කියලා කියන තේරුම. යනාදී කියලා කියන තේරුම.
හොඳයි දැන් කොටුවක් කියලා තියෙනවා. කොටුවට යටින් තියෙනවා ළමයිනේ බලන්න the use කියලා. ලියා ගන්න එහෙම නම් should කියලා කියන එක පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ ක්‍රමයටයි මෙන්න මේ විදිහටයි. ලියා ගන්න. යමක් යමෙකු කල යුතුයි. යමක් යමෙකු කල යුතුයි. ලස්සනට පැහැදිලිව පොඩියට ලියා ගන්න. ලස්සනට පැහැදිලිව පොඩියට ලියා ගන්න. යමක් යමෙකු කල යුතුයි. කරන එක ඔහුගේ හෝ ඇයගේ යුතුයකමකි. කරන එක ඔහුගේ හෝ ඇයගේ යුතුයකමකි. කරන එක ඔහුගේ හෝ ඇයගේ යුතුයකමකි. කිසියම් යුතුයකමක් හෝ අවවාදයක් කරන විට කිසියම් යුතුයකමක් හෝ අවවාදයක් කරන විට මේ දේ කිසියම් යුතුයකමක් හෝ අවවාදයක් කරන විට මෙය යෙදී. හොඳයි දැන් should කියලා කියන වචනේ අපි මේ ඉගෙන ගන්න. should කියලා කියන වචනේ පැහැදිලිද? right. අපි යමු එවනම් ඒකේ ඊතර අවස්ථාවන් අධ්‍යයනය කරන්න. නීතිය මොකක්ද කියලා වලේලා දැන් දැනගන්න. නීතිය. බලන්න යටින් තියෙන rules කියලා. දැන් මම ඉංග්‍රීසියෙන් දෙන්නේ ඈ. ලේසි මම කියවන ඉංග්‍රීසියෙන් ලේසි කියලා මේ වැඩේ කරන්නේ. හොඳයි අපි ලියාගමු subject SUB තිතා subject SUB තිතා plus එකතු කිරීමේ ලකුණ ඕගලන්ට ඕන නම් දාන්න පුළුවන් V1 කියලා. V පොඩියට එක දානවා. V1 එහෙම නැත්නම් දාන්න infinitive. infinitive කියලා කියන එකත් කෙටියෙන් ලිව්ව හැකි INFI කියලා. INFI තිතා infinitive plus there is එකතු කිරීමේ ලකුණ there is. okay right. දැන් එහෙමනම් අපි නීතිය ලියාගත්තා. නීතිය සිංහලෙන් කියනවා නම් මේමයි. subject කැමැති අතුරු පදයක්. ඒකට ක්‍රියාවේ මුල් ස්වභාවය infinitive. ඒකට there is වාක්‍යයේ බෙදුණු තිරණ මේ අවසාන අවසානයේ ලියනවා. ඕකයි ඔය කියන්නේ. පැහැදිලි වැඩේ. එහෙමනම් ඊළඟට යන්න the use impertinent නැති අර ලියාගන්න පාවිච්චි කරන ආකාරය. යමක් යමෙකු නොකල යුතුයි. යමක් යමෙකු නොකල යුතුයි. යමක් යමෙකු නොකළ යුතුයි. කරන එක ඔහුගේ හෝ ඇයගේ කරන එක ඔහුගේ හෝ ඇයගේ කරන එක ඔහුගේ හෝ ඇයගේ යුතුයකමක් නොවන බව පෙන්වීමට මේ දේ යුතුයකමක් නොවන බව පෙන්වීමට මේ දේ ඒක කරන එක හොඳ නෑ. ඒක කරන්න එපා. අන්නේ අවස්ථාවේ අවවාදයක් වශයෙන් කියනවා ඔයා හවල් දෙය නොකළ යුතුයි. අන්න ඒ ටික තමයි මෙතනදී විස්තර කෙරෙන්නේ. දැන් නීතිය ලියන්න. නීතිය ලියමු මෙහෙම subject plus infinitive දැන් ඒවා කෙටියෙන් ලියන්න. subject SUB තිතා plus infinitive INFI තිතා plus there is plus there is. Okay. හොඳයි දැන් චරිත මට දෙන්න block number 6 එක දෙන්න බලන්න මට. ඔන්න ඇවිල්ලා තියෙනවා block number 6. බලන්න මම දැන් ඒක විස්තර කරන්නම් මේ ආකාරයට. you බණ්ඩ ඉන්නවා මොනවාද මේ අම්මා කෙනෙක් ඉන්නවා මොකද්ද සෝෆා එකක් ළඟ නේද? කොල්ලක් ඉන්නවා අම්මගේ කියන්නේ පැටියක් ඉන්නවා නේද? පැටියගේ වැඩේ ඌ අත් දෙක වකුතු කරගෙන හැම තිස්සෙම මොකද කරන්නේ? ටීවී බලන එකමයි වැඩේ. ටීවී බලන එකමයි කාටුන් බලන එකමයි වැඩි. උනාට වඩා කාටුන් බලාගෙන ගියොත් එහෙම බලන එකත් ඌත් කාටුන් වෙලා යනවා. නේද? ඉතින් ඒ නිසා අම්මට මේක තේරිලා අම්මා කියනවා මෙන්න මේක. you shouldn't watch TV so much. උඹ ඔච්චර ටීවී බලන්න එපා බං. උඹලගේ අම්මලා කොහොමද උඹලට කියන්නේ නේද? ඇයි ඉතින් හැමතිස්සෙම පස්සපැත්ත කරකට එනකන් ටීවී එක ඉස්සරහ ඉඳගෙන බලපන් අම්මා. එතකොට ඉඳලා කියනවා අම්මා නේද? ඔයා උත්තර ටීවී බලන්න එපා ළමයෝ. ඔන්න කියනවා. හරි. එහෙමනම් ඒක අම්මා දරුවාට කරන මොකක්ද අවවාදයක්. අන්න සුද්ධාන්ති. නේද? එතකොට සුදුන් දාන්නේ නැති යන අර්ථය. අවවාදයක් කරනවා. අන්න ඒ ටික හොඳට මතක තියාගන්න ඕන. පැහැදිලිද? Now they will try to understand the other rest of sentences there. බලන්න එහෙමනම් සුද්ධ කොහොමද මේ සුදුන් කියලා කියන එක එයා විස්තර කරන්නේ. එහෙමනම් එයා කියනවා මෙහෙම you should do something
සමානයි it is good thing to do. It is the right thing to do. හරි. දැන් ඊතරදී ඒකේ තේරුම ඕන ලියා ගන්න. ඒකේ තේරුම ලියා ගන්න මේ ආකාරයට යමක් කරන එක හොඳ හෝ යමක් කරන එක හොඳ හෝ නිවැරදි දෙයක් යයි කියන විට නිවැරදි දෙයක් යයි කියන විට නිවැරදි දෙයක් යයි කියන විට දැන් මම සුද්දට වඩා හොඳට ඔබලට කියලා දුන්නා මේක. පැහැදිලිද? හරිද? රයිට්. එහෙමනම් දැන් මේ වාක්‍යය විතරයි සුද්දා එතන දීලා තියෙන්නේ ඒකේ ආන්තම් තේරුම තමයි මම ඔය කිව්වේ. හරිද? රයිට්. ඕකේ. now the example පළවෙනි ඩොට් මාර්ක් බලන්න මොකක්ද දීලා තියෙන්නේ? Tom should go to bed earlier. Tom should go to bed earlier. He goes to bed very late and he is always tired. පැහැදිලිද මොකද්ද මේ කියන්නේ කියලා? ලියා ගන්න සිංහල තේරුම. Tom වේලාසනෙන් නින්දට යන්න ඕනේ. Tom වේලාසනෙන් නින්දට යන්න ඕනේ. Tom වේලාසනෙන් නින්දට යන්න ඕනේ. He goes to bed very late. ඔහු නින්දට යන්නේ ගොඩාක් ප්‍රමාද වෙලා. පොඩියට ලියා ගන්න නැත්නම් එතන ඉඩමදි වෙයි. ඉඩමදින පොඩ පහළ උදාගන්න. ඔහු නින්දට යන්නේ ගොඩාක් ප්‍රමාද වෙලා. Very late and he is always tired. එහෙම නින්දට ප්‍රමාද වෙලා ගියාම මොකද වෙන්නේ? ඔහු තිස්සෙම ඉන්නේ tired එකේ. ඒ කියන්නේ මහන්සි. ඔහු තිස්සෙම ඉන්නේ මහන්සි. දැන් බලනවා රැට සමහර දැන් ඔය අම්මලා තාත්තලා දරුවන්ට අවවාද කෙරුවට උඹ ඕනවට වඩා ටීවී බලන්න එපා යකෝ හරිද මේද කියලා කියනවා නේද? එහෙම කිව්වට සමහර අම්මලා තාත්තලා ඉන්නවා නේද? යාව දෙන්න 12 වෙනකන් ටීවී බලන. පොඩි කාලේ ඉඳලා කියනවා තෝ ගිහින් ඉඳගෙන ආන්න. නේද? ඊට පස්සේ මෙයාලා දෙන්න ඔන්නේ ඉතින් උදේ මේ කියන්නේ ටීවී එකේ the end කියලා කියන්නේ අවසානයි කියලා කියන වචන දෙක වැටෙන ගම්ම මෙයාලා දෙන්න ටීවී බලන. සමහරෙක් කියනවා මම කියන්නේ. සමහරෙක් කියන්නේ. ඒ කියලා අරුව දානවා ඇතුළට. කොල්ලව දානවා ඇතුළට. නේද? තෝ ගිහින් පුදිය ගනි. තොට මේව බලන්න හොඳ නැහැ. එතකොට කොල්ලට මොකක්ද හිතෙන්නේ? කොල්ල බලනවා මට බලන්න හොඳ නැති ඒවා තාත්තයි අම්මයි බලනවා නම් එහෙමනම් මෙතන විශේෂත්වයක් තියෙනවා කියලා මූ මොකද කරන්නේ? යතු විහිදෙන් හරි මූ බලන්න උත්සාහ කරනවා. ඔන්න වැඩි. ඇත්තනේ ඔක. ඕක තමයි ඇත්ත. නේද? එහෙම කරලා ඉවර වෙලා දැන් ඉතින් අර මහන්සි කියලා කියනවනේ රෑ වෙනකම් 12 මාන 1 වෙනකම් මෙයාලා දෙන්න ටීවී බලලා පවදා උදේ දෙන්න ඔන්න ඉතින් උදේ නැගිටලා ඉවර වෙලා මොකද කරන්නේ? ඕන්න මලවදි. පොඩි එකා ඉඳලා කියනවා අම්මේ රබත්තුවේ මේ ලේස් එක දාන්නකෝ. යමම් මං ගිහින් තාත්තට කියපන්. ඕන්න අම්මට වෙලා ගිහිල්ලා අම්මත් ඇරට යනවා. තාත්තට වෙලා කියලා තාත්තත් ඇරට යනවා. ඇයි ඒකට එහෙම වෙන්නේ හේතුව? නේද? අනේ අම්මේ මේ මගේ කොණ්ඩේ බඳින්නකෝ කොණ්ඩේ මේ ආනෙලා. දැන් ඵලයන් මං ගිහින් තාත්තට කියපන්. තාත්තලකට එනකොට තාත්තා කියනවා බල තෝ ගිහින් අම්මා ඒක මොකද වැඩි කරගන්නේ. ඕන්න ඉතින් උදේට එක මල පොයන් කරනවා නේ. ඕවා මම කිව්වයි කියලා බලක් කියපල්ලා මෙන්න මෙහෙමයි කියලා. හරි දැන් උදාහරණ වලට අපි යමු. දෙවෙනි උදාහරණය බලන්න. It's good film. ඒක හොඳ චිත්‍රපටයක්. You should go and see it. දැන් ඒක නම් අපි ගත්තා. වේලස්සනොත් ගත්තා. ඔබ ගිහිල්ලා ඒක බලන්න ඕන කියනවා. ඔබ ගිහිල්ලා ඒක බලන්න ඕන. නේද? අවවාදයක් කරනවා නේ ලස්සන චිත්‍රපටයක් හොයා ගිහිල්ලා ඒක බලන්න. ඒකෙන් අපිට ගත යුතු ආදර්ශයක් තියෙනවා කියලා. ඩොට් මාර්ක් එකේ තුන්වෙනි ඩොට් මාර්ක් එකට යන්න. when you play tennis ඔබ ටෙනිස් සෙල්ලම් කරනකොට when you play tennis you should always watch the ball. ඔබ 30ම මොනවද කරන්නේ? always කියලා කියන්නේ 30ම. ඔබ 30ම මොනවද කරන්න ඕන? බෝලේ දිහා බලන්න ඕන. ඔබ 30ම බෝලේ දිහා බලන්න ඕන. පැහැදිලිද? right. ඊළඟට බලන්න ඊට යටින් තියෙන වාක්‍යය මොකක්ද? You shouldn't do something. ඒක සමාන කිරීම දීලා තියෙනවා. It is not a good thing to do. Shouldn't සමානයිලු should not. පැහැදිලිද කියන එක? right. එහෙමනම් අපි බලමු මේක සිංහල තේරුමත් ලාවට ලියා ගන්න. දැන් මම should not shouldn't කියලා කියනවා. හොඳට පැහැදිලි කරුවා. සිංහල තේරුම ලියන්න. යමක් කරන එක හොඳ දෙයක් නොවන බව පෙන්වීමට. යමක් කරන එක හොඳ දෙයක් නොවන බව පෙන්වීමට. යමක් කරන එක හොඳ දෙයක් නොවන බව පෙන්වීමට shouldn't tell it. සුද්ධ කියන්නේ එහෙමයි ඈ. shouldn't tell it. right.
දැන් අපි අර මේවලන් ඒක දීලා තියෙන උදාහරණ හඳුනා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න සිංහල දේන. බලන්න වාක්‍ය මොකක්ද දීලා තියෙන්නේ පළවෙනි ඩොට් මාර්ක් එකේ Tom shouldn't go to bed so late. එහෙමනම් Tom ගොඩාක් ප්‍රමාද වෙලා නිින්දට නොයා යුතුයි. Tom ගොඩාක් ප්‍රමාද වෙලා නිින්දට නොයා යුතුයි. Tom ගොඩාක් ප්‍රමාද වෙලා නිින්දට නොයා යුතුයි. අවවාදයක් කරනවා අම්මා. අම්මලා හැබැයි ඉතින් අවවාදයේ ආදර්ශමත් විදිහට අම්මලා හැසිරෙන්න ඕන, තාත්තලා හැසිරෙන්න ඕන නේද? එතකොට පුතාට අවවාදයක් කිරුවා හැකි. එහෙම නැත්නම් අරු අම්මලා කියන අවවාද පිළිගන්නේ නැහැ. ඒකට වඩා දේවල් ඌ අහන්න ගන්න. අම්මලා ඒකට කඩ උත්තර නැහැ. ඊට පස්සේ බලන්න ඊළඟ ඩොට් මාර්ක් එක you watch TV all the time. උඹ තිස්සෙම TV බලනවා. උඹ තිස්සෙම TV බලනවා. You shouldn't watch TV so much. ඔබ ඔච්චර TV නොබැලිය යුතුයි. ඔබ ඔච්චර TV නොබැලිය යුතුයි. ඔබ ඔච්චර TV නොබැලිය යුතුයි. Okay? right. හොඳයි එහෙනම් ඒ කොටසත් එතන ඉවරයි. චරිත මල්ලියෝ තරහ නැතුව මට දැන් දෙන්න ඊළඟ බ්ලොක් එක හතරේ බ්ලොක් එක exercises අභ්‍යාස කියලා තියෙන බ්ලොක් එක තියෙනවා. ඔන්න ඇවිල්ලා තියෙනවා මේ බ්ලොක් එක. හොඳයි. දැන් මේක මම විස්තර කරන්න. මේක ඔයගොල්ලෝ ගෙදරින් කරලා තියන්න ඕන. මේවට උත්තර ලබන සතියේ මම දෙනවා ලබන වීඩියෝ එකේ. Complete the sentences. use පාවිච්චි කරන්නලු. You should plus one of these verbs. එහෙනම් you should කියලා කියන එක දාලා මේ වචනයක් දාලා කිස් දැන් පුරවන්න කියනවා කියලා. Now then we'll try to understand the example there. උදාහරණයක් බලන්න. උදාහරණයක් තියෙනවා මේ ආකාරයෙන්. මොකක්ද තියෙන්නේ? When you play tennis, ඔබ ටෙනිස් ගහනකොට you should watch. අන්නේ සුද්ධ දාලා. You should watch the ball. බෝලේ දිහා බලන්න. ටෙනිස් ගහනකොට අපි තිස්සේ බෝලේ දිහා බලන්න ඕන කියලා කියන එකයි. පැහැදිලි වන්නේ. හොඳයි ඊට දෙකේ දෙවෙනි කොටස ඒකේ දෙවෙනි බලන්න. පින්තූර කතාවක් තියෙනවා. Write about the people in the pictures. Use he, she, shouldn't. so එහෙමනම් පාවිච්චි කරන්නලු ඒ විදිහට shouldn't කියලා කියන එක දාලා. හොඳයි පළවෙනි එක උදාහරණයක් වශයෙන් මේගොල්ලෝ දීලා තියෙනවා. මොකක්ද දීලා තියෙන්නේ? කාන්තාවක් නේද ඉන්නේ. එහෙමනම් මේ කාන්තාව පොඩි කාලේ කියනවා you watch TV too much. බෝරාට වඩා TV බලනවා කොල්ලෝ. ඔබ උඩට වඩා ටීවී බලනවා කෙල්ලේ. ඕන් අම්මා කියනවා. ඒ අනුව අවවාදය දෙනවා number 1. She shouldn't. ගැරුවා මේක කියන්නේ. අම්මා කියන ගැරුවා මොනවද කියන්නේ? She shouldn't watch TV so much. ඇය එච්චර TV නොබැලිය යුතුයි. ඇය එච්චර TV නොබැලිය යුතුයි. පැහැදිලිද අවස්ථාව? හොඳයි. එහෙමනම් අනිත් පින්තූර දිහා බලලා ඉවර වෙලා ඒ ටික කරන්න ගන්න අවශ්‍ය කරනවා. දැන් අපි යනවා එහෙමනම් චරිත මල්ලියෝ මට දෙන්න ඊළඟ බ්ලොක් එක අටවෙනි බ්ලොක් එක have to කියලා කියන අවස්ථාව ඔන්න ඇවිල්ලා තියෙනවා have to. දැන් එහෙමනම් මම දැන් සූදානම් වෙනවා දරුවනේ ඔයගලන්ගේ ඒ පොතේ අවසාන ව්‍යාකරණය උගන්වන්න කියලා තියෙන එක have to කියලා කියන එක සහ has to කියලා කියන එක උගන්වන්නයි සූදානම්. ඒකේ අදින් තියෙනවා have to do something. සමානයි It is necessary for me to do it. I am obliged to do it. Obliged to do it. හොඳයි. දැන් මේ සුද්දා කියන විදිහනේ. සුද්දා කියන විදිය. එහෙමනම් එතරම් තෝරන්න ලාවට වගේ වාක්‍යයක් කියාගන්න මෙහෙම මම ඊට වඩා හොඳට තේරුම් කරන්න. It is necessary. ඒක කරන්න අවශ්‍යයි. ඒක කරන්න අවශ්‍යයි නැත්නම් යමක් කරන්න අවශ්‍යයි. අපි එහෙම ලියනවා. යමක් කරන්න අවශ්‍යයි. අවශ්‍යයි. මට බල කිරීමක් කරනවා. I am obliged. මට බල කිරීම. මට බල කිරීම. යයි කියන විට මේ. යයි කියන විට මේ. ඒ ඇවිල්ලා සුද්ධ දීලා කියන විදිහ. අවශ්‍යයි කරන්න. හොඳයි දැන් මේ කල් සුද්ධ දෙන්න යනවා කොටුව යටින් තියෙනවා they use. කොටුව යටින් තියෙනවා they use. බලන්න ඒක ලියාගන්න එහෙමනම් මෙන්න මේමයි have to කියලා කියන එක පාවිච්චි කරන්නේ has to කියලා කියන එක පාවිච්චි කරන්නේ ළමයිනේ. යමක් යමෙකුට කරන්න තියෙනවා බොහොම සරලයි මම දෙන විදිහ. ඔය විදිහට මතක තියාගන්න ගන්න. යමක් යමෙකුට කරන්න තියෙනවා කම
කරන්න වෙනවා. කරන්න වෙනවා. කරන්න තියෙනවා, කමා කරන්න වෙනවා. හෝ කරන්න ඕන. හෝ කරන්න ඕන. යයි කියන විට මේ දේ. යයි කියන විට මේ දේ. කරන්න තියෙනවා, කරන්න වෙනවා, කරන්න ඕන. යයි කියන විට මේදි දැන් ලියන්න රූල්ස් නීති ලියන්න මේ ආකාරයෙන්. ඒක අපි ඉංග්‍රීසියෙන් ලියනවද? ඉංග්‍රීසියෙන් ලියලම සිංහලෙන් පැහැදිලි කරන්න. හරිද? ලියා ගන්න. මෙන්න මෙහෙම I and I අපේ කැපිටල් ඊට පස්සේ and I and plural subject PLU දාලා පිටත් තියන්න. ප්ලූරල් කියලා කියන එක කෙටි කරලා plural කියලා කියන්නේ බහුවචන කියලා කියන එකනේ. I and plural subject කියලා කියන එක SUV දාලා දෙකක් තියන්න. SUV දාලා දෙකක් තියන්න. subject I and plural subject plus එකතු කිරීමේ ලකුණ plus have to දාන්න. have to other subject අනිකුත් කතරු පද නැත්නම් other singular subject other other singular කියන්නේ SIN තිතා ඕන ලියා ගන්න singularම කියලා. කෙටියෙන් ලියනවා SIN තිතා singular plus other singular subject SUB තිතා plus has to plus infinitive ක්‍රියාවේ මුල් ස්වභාවය plus infinitive plus there is okay right දැන් එහෙමනම් නීතියත් හරි පැහැදිලි කර දීමත් හරි දැන් අපි කොටුව හඳුනා ගමු කොටුව හඳුනා ගන්න මම අර ඉංග්‍රීසියෙන් කිව්ව නීතිය දැන් බලන්න මම සිංහලෙන් කියලා දෙනවා I ඇතුළු බහුවචන කතරු පද තියෙනවා නේද මුල් තීරුවේ I V U දේ කියලා ඒ සමග have දාන්නේ කිව්වා have තියෙනවා ඊට පස්සේ ඉස්සරහින් to තියෙනවා නේද ඊගාවට ඉතිරි ඒක වචන කතරු පද he කියන එක she කියන එක it කියන එක ඒ සමග has to දාන්නේ කියලා කිව්වා එහෙමනම් has තියෙනවා to කියන එක වෙනම ක්‍රියාපදයක් එක්කලා තියෙනවා ඊට පස්සේ ක්‍රියාවේ මුල් ස්වභාවය do කියලා තියෙනවා verb කියලා තියෙනවා go කියලා තියෙනවා where කියලා තියෙනවා etc කියලා කියන්නේ යනාදී කියලා කියන අවස්ථාවයි ඒ අනුව එහෙමනම් දැන් වාක්‍ය නිර්මාණය වෙන ආකාරය there is කියලා කියන වාක්‍ය ඉතුරු පිටු දැන් මේක නම් ඉතුරු පිටු මොනවක්වත් දීලා නැහැ කෙලින්ම මුල් ස්වරූපයයි කියලා තියෙනවා ඔන්න බලන්න ඉදින ආකාරය I have to do it දැන් බලන්න එන ආකාරය I have to do it we have to do it you have to do it they have to do it ඕන ඉතුරු ක්‍රියාපද ගත්ත හැටි මම ඒක ඉතරක් ගන්න he has to do it she has to do it it has to do it උතර නෑ ඒක ගත්ත හැටි ඕන Adam has to do it නේද ඒ අනුව එහෙමනම් do ඉස්සරහින් වාක්‍යයක් අපි ලියමු to do කියලා තියෙනවනේ do ඉස්සරහින් වාක්‍යයක් ලියන්න I have to do it සිංහල තේරුම ලියන්න මට ඒක කරන්න තියෙනවා මට ඒක කරන්න තියෙනවා මට ඒක කරන්න තියෙනවා කමා වෙනවා සහ ඕන දැන් මේ මොකද්ද මම කිව්වේ I have to do it මට ඒක කරන්න තියෙනවා මං හිතුවේ පාන්දර මට ඒක කරන්න වෙනවා මං හිතුවේ පාන්දර right මම ඒක කරන්න ඕන මං හිතුවේ පාන්දර යාළුවට කියනවා ඔය තුනම අර්ථ එක වාක්‍යයකින් තමයි අපි ගත්තේ පැහැදිලි නේද හරි ඔය විදිහටයි ඒකේ වාක්‍ය නිර්මාණය වෙන්නේ දැන් යන්න හරි අවසාන බ්ලොක් එකද නෑ 9 වෙනි බ්ලොක් එකට යන්න ඔන්න 9 වෙනි බ්ලොක් එක දැන් ඇවිල්ලා තියෙනවා මේක අදුරේ කියන්නේ this is my medicine ඉන්නවා විදිහට වගේ පොරක් ඒ පොර මොනවද කියන්නේ this is my medicine මේ මගේ බේත් I have to take it 4 times a day
එහෙමනම් මට ඒක ගන්න තියෙනවා දවසට 4 පාරක්. එහෙමනම් මම ඒක ගන්න ඕන දවසට 4 පාරක්. මට ඒක ගන්න තියෙනවා දවසට 4 පාරක්. මට ඒක ගන්න වෙනවා දවසට 4 පාරක්. ඔන්න ඔය කියන වචන 4 තමයි එකතු වෙන්නේ. කරන්න තියෙනවා කරන්න වෙනවා කරන්න ඕන. ඔන්න ඔය චුට්ට මතක තියාගන්න. පැහැදිලි නේද? හොඳයි දැන් යන්න උදාහරණ වලට I'll be late for work tomorrow. හෙට මම වැඩට එන්න ප්‍රමාද වේවි. හෙට මම වැඩට එන්න ප්‍රමාද වේවි. හෙට මම වැඩට එන්න ප්‍රමාද වේවි. ඉතින් බලන් ඉන්න ලියපිය ජංගි ෆොටෝ. ඊගාවට I have to go to the dentist. මට හෙට දත් දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න තියෙනවා. මට හෙට දත් දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න තියෙනවා. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් මම මේ දේ මට බල කිරීමක් තියෙනවා යන්න මා විසින්ම මට බල කරනවා. මම දත් දොස්තරව හම්බෙන්න යන්න ඕන. දත පුරව ගත්තේ නැත්නම් අද රැටත් මට එළියටකන් ඇහැරලා හුහු කියා තමයි ඉන්න වෙන්නේ. දත් ගැත්තම ඇදුනොත් එහෙම. අන්න ඒකයි උදේදී කියවේ. හරි. දැන් second one. Jill starts work at 7 o'clock. Jill වැඩ පටන් ගන්න 7ට. Jill වැඩ පටන් ගන්න 7ට. So එම නිසා she has to get up at 6. එම නිසා එයාට අවදි වෙන්න වෙනවා. එම නිසා එයාට අවදි වෙන්න වෙනවා 6ට. එම නිසා එයාට අවදි වෙන්න වෙනවා 6ට. පැහැදිලිද? ජිල් සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්න කීයද? 7ට. එම නිසා එයාට එම නිසා කියන්නේ එම නිසා එයාට අවදි වෙන්න වෙනවා කීයද? 6ට අවදි වෙන්න වෙනවා. නේ? Last one. You have to pass a test before you can get a driving license. එහෙනම් you have to pass. ඔබට pass වෙන්න සිද්ධ වෙනවා ටෙස්ට් එක විභාගය. ඔබට pass වෙන්න සිද්ධ වෙනවා ටෙස්ට් එක විභාගය. ටෙස්ට් එක විභාගය before you can get driving license. ඔබ driving license ලබා ගැනීමට පෙර ඔබ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර ඔබ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර. හොඳයි කාරිත් මල්ලේ දැන් අවසාන බ්ලොක් එක මට දෙන්න 10 වෙනි බ්ලොක් එක exercises කියලා කියන එක. බලන්න මොකද කියන්නේ? Complete the sentences use have to or has to plus one of these verbs. have to has to දාන්නලු. මේ වචනෙකුත් එක්කලා. Okay? බලන්න උදාහරණය. My eyes are not very good. මගේ දැස් එච්චර දැන් පේන්නේ නැහැ. මගේ දැස් එච්චර හොඳ නැහැලු. ඒ කියන්නේ පෙනීමේ පැත්තෙන් හොඳ නැහැ කියලා කියනවා. එහෙමනම් මොකද කරන්නේ? I have to wear glasses. මට glasses දාන්න මාව උදාහරණයට ගන්නකො නේද? දැන් මේ දාගෙන ඉන්න ඔයාලට දැන් පේන්නේ නැහැ. මම තිරේ නැති නිසා දාන්න වෙනවා. Okay? right. එහෙමනම් ඔය ටික බලලා කරන්න ගන්න. ඔන්න ළමයිනේ දැන් මේ සෙට් එකම ව්‍යාකරණ සෙට් එකම ඉවර කෙරුවා. ඉතින් කාලය යනවා තමයි. කරන්න දෙයක් නැහැ. ව්‍යාකරණ සෙට් එකම ඉවර කෙරුවා. දැන් මම ලෑස්ති. ඕකේ. ඔයගලන්ට ගන්න එහෙමනම් ඔයගලන්ගේ pupils book එක එළියට pupils book එකේ බලන්න දීලා තියෙන අද කරන්න තියෙන අවස්ථාව. ඒකේ අපි බලමු පිළිතුරු වගේක් දෙන්න තියෙනවා ළමයිනේ. ඔයගොල්ලෝ කරපු වැඩ වගේකට page number 18 වලට යන්න. page number 18 එකේ බලන්න දීලා තියෙනවා activity එක කීයද activity එකේ කරන්න කියලා කියන එකේ activity එක 14 පිළිතුරු දෙන්න. activity 2.4 එහෙමනම් 2.4 මෙන්න මේ කොටස දීලා තියෙනවා. මොකක්ද දීලා තියෙන්නේ? verb guide antonyms. එහෙමනම් antonyms කියලා කියන දන්නවනේ විරුද්ධ වචන කියලා. විරුද්ධ වචන වල බලන්න එහෙමනම් මම ඒක කියන්න. ඒකේ දෙවෙනි කොටසයි කරන්න ඕනද? ඔව් දෙවෙනි කොටස කරලා. අරවල තේරුම් කියලා දුන්නා. එතකොට antonyms can also නේ. ඒකත් ඒකේ සිංහල තේරුම් කියලා දීලා තියෙනවා. අනිත් පැත්ත එකයි යන්න ඕන. අනිත් පැත්ත. බලන්න පින්තූරෙත් එක්ක කරලා දීලා තියෙනවා. antonyms TER කියලා වේලා. හරිද? ඒ අනුව ඒකේ use words given in antonyms chart and complete the antonyms chart. හොඳයි අපි බලමු එහෙමනම් ඒ වගුයි. ඉතින් අදවල් පාර්ට්ස් පොඩි දෙයක් හතවසරද? කීයක් මට ටිකක් නැහැ. එහෙනම් ඒක ඉපිට සතියක් ගන්න හැදුන්නේ. ගානේ ඉපිට සතියේ කරකේ ඇත්තද බලන්න. ඒ 7යි. ඔව් 7.
හතේ. ඒකෙන් නේද? parts of the body. හොඳයි බලන්න එවනම් ඒකේ ඉදිරිය තියෙන ඒවල පිළිතුරු ටික මෙන්න මේවායි maximum minimum හරිද the other one happy sad urban rural මම මේවල සිංහල තේරුම සේරම දුන්නා මම ආයෙ වල කතා කරන්නේ නැහැ urban කියලා කියන්නේ නගර නේද rural කියලා කියන්නේ ගම්බද beautiful ලස්සන ugly කැත absent පැමිණ සිටිනවා මේ නොපැමිණ සිටිනවා present කියලා කියන්නේ ඒකේ අවස්ථාව ඊළඟට kind කරුණාවන්ත unkind අකාරුණික patient impatient the other one local foreign local දේශීය foreign විදේශීය possible විය හැකි impossible විය නොහැකි impossible විය නොහැකි true කියන්නේ සත්‍ය false කියලා කියන්නේ අසත්‍ය නැත්නම් හරි වැරදි වැරදි හොඳයි ඊළඟට බලන්න use dictionary and find antonyms for the following words මෙන්න මේ විදිහට ලියලා තියෙන්න ඕන victory ජයග්‍රහණය defeat කියලා කියන්නේ පරාජය defeat කියලා කියනවා පරාජය cheap කියන්නේ ලාභ expensive answer question පිළිතුරු දෙනවා ප්‍රශ්න කිරීම කරනවා question uncommon පොදු නැති common පොදු local දේශීය foreign විදේශීය complex සංකීර්ණ simple සරල early වේලාසන late ප්‍රමාද narrow පටු wide පුළුල් legal නීත්‍යානුකූල illegal නීත්‍යානුකූල නොවන fortunate වාසනාවට unfortunate අවාසනාව okay right තවත් තියෙනවද ගෙදර වැඩ හරි නැහැ එහෙමනම් දරුවනේ දැන් අපිට තියෙනවා page number 20 වලට යන්න හරිද 20 එකේ මෙන්න මේ learning point එක පොඩ්ඩක් බලන්න read the following sentences taken from the story එකෙන් ගත්ත මෙන්න මේ වචනවල තේරුම් ටික බලන්නලු පළවෙනි වාක්‍යය බලන්න we should not compare ourselves with others ඒ කියන්නේ මොකද ඒවලත් ඕන තේරුම් යටි ලාවට වගේ ලියා ගන්න පොඩ්ඩක් පොඩියට අපිව අනිත් අය සමග සංසන්දනය නොකළ යුතුයි number 2 we have to be happy and content with what we have content underline කරන්න content කියලා කියන්නේ තෘප්තිමත් වෙනවා content කියලා කියන්නේ තෘප්තිමත් වෙනවා content තෘප්තිමත් වෙනවා අපි සතුටු සහ තෘප්තිමත් වෙන්න ඕන විය යුතුයි කියලා කියනවා what we have අපිට තියෙන දේ සමග දේත් එක්කලා අපි සතුටු වෙන්න ඕන තෘප්තිමත් වෙන්න ඕන කියලා කියනවා ඔය දෙක තමයි නැත්තේම නේද අපි සතුටටපත් වෙන්නේ අපිට ලැබිලා තියෙන දේවල් පිළිබඳව අපි තෘප්තිමත් වෙනවද අපිට ලැබිලා තියෙන දේවල් අනුව නෑ එහෙමනම් ඔය දෙක පස්සේ තමයි අපි ජීවිතයේ අවසානයේ දක්වාම හබා යන්නේ අවසානයේදී නේද ලැබෙනවද අපිට අයියෝ මොන ලැබෙනවද බං අවසානයේදී හම්බෙන එක දෙයක් නම් තියෙනවා මොකද්ද පෙට්ටියක් නම් හම් වෙනවා නේද number 3 බලන්න you must have a reason එහෙමනම් ඔබ සතුව මොනවද තියෙන්න ඕනේ හේතුවක් තියෙන්න ඕන you must have a reason කියන්නේ හේතුව
ඔබ සතුව කිසියම් හේතුවක් තියෙන්න ඕන. හරි. ඒවා දැන් සුන් දන්නවා, සුන්නොත් දන්නවා, හැවුට දන්නවා, මස් දන්නවා, තේරුම් හොඳට කියලා දීලා තියෙන්නේ. ඒවා දැන් ආයෙ මට විස්තර කරන්න දෙයක් නැහැ. We use have to, must, should plus infinitive. අර කිව්ව නීති තමයි ඔය තියෙන්නේ. Talk about obligation. Obligation කියලා කියන්නේ ලියාගන්න එක බැඳී සිටීම. මම අහවල් දේ කරන්න බැඳී සිටිනවා. මම අහවල් දේ කරන්න බැඳී සිටිනවා. බැඳී සිටීම. Obligation. Obligation. Things that are necessary කරන්න අවශ්‍ය කරන to do කරන්න අවශ්‍ය කරන or to give advice. එහෙම නැත්නම් මොනවාද? අවවාදයක් ලබා දෙන්න. එහෙම නැත්නම් අවවාදයක් ලබා දෙන්න. අවවාදයක් ලබා දෙන්න. Okay? Right. nurses have to wear a uniform. හෙදියන්ට නිලැඳුම් අඳින්න වෙනවා. අනිවාර්යෙන් ඒගොල්ලෝ නිලැඳුම් අඳින්න බෑ. ඒ නිලැඳුම් අඳින්න හෙදියෝ බැඳී සිටිනවා. obligation. බැඳී සිටිනවා. පැහැදිලි නේද? The teacher has to correct our books. එවන ගුරුවරයෙකුට සිද්ධ වෙනවා සිදු වෙනවා අපගේ පොත් නිවැරදි කරන්න. දැන් මේ කරන්නේ ඕක තමයි කරන්නේ. ඕගොල්ලන්ගේ පොත් නිවැරදි කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට ව්‍යාකරණ මේවායි දරුවනේ මේවා තමයි මේ අභ්‍යාස මේවා තමයි පිළිතුරු ඔය නිවැරදි කිරීම තමයි ඔය කරන්නේ. නේ රයිට් හොඳයි ඊට පස්සේ එමනම් මම එතනින් එහාට යන්නේ මෙන්න මේකට have to expresses මොකක්ද impersonal obligation. එමනම් impersonal obligation කියලා කියන්නේ පුද්ගලිකත්වයකින් තොර බැඳී සිටීම. පුද්ගලිකත්වයකින් තොර බැඳී සිටීම. පුද්ගලිකත්වයකින් තොර බැඳී සිටීම. right හොඳයි දැන් ඔන්න අර වගුව දීලා තියෙනවා. activity 2.5 බලන්න එමනම් speaking grammar study the following table and form the sentences. වාක්‍ය නිර්මාණය කරන්න කියනවායි කියන්නේ. බලන්න මෙන්න මේ ටික එමනම් ඔයගොල්ලෝ ගෙදර කරලා කියන්න මම මේකට උත්තර දෙන්න ලබන සතියේ you ඊළඟට පළවෙනි තියෙනවා බලන්න you තියෙනවා කතුරු පදය student තියෙනවා we තියෙනවා children තියෙනවා passengers කියලා කියන්නේ මගී බස් වල යන මගී පයි යන මගී and adult වැඩිහිටි. ඔකට වාක්‍ය 1 2 3 4 5 6 එහෙනම් should දෙන්නේ should not දෙන්නේ have to දෙන්නේ has to දෙන්නේ කියලා බලලා ඕගොල්ලන්ට තේරෙන ආකාරයට අන්තිම තීරුවේ ගන්න කොටස අරගෙන ලියලා කියන්න. පැහැදිලි නේද? ඊළඟට අනිත් පැත්තෙත් එකක් තියෙනවා. මේකත් කරලා තියන්න ඕන. complete the following blanks. ඒ කියන්නේ page number 21 activity 2.6 මේවලත් මම උත්තර ලබන සතියේ දෙනවා. බලන්න එවන must have to has to or should ඒවා දාන්නලු පළවෙනි එක මම කරන්න. number 1 ඒ කියනවා. Ruvini is not well. Ruvini ඉන්නේ අසනීපේ. එහෙමනම් B කියනවා she should leave early. දැන් හිතන්නකෝ මගේ පන්තියේ ළමයෙකුට හදිස්සියේ අසනීප තත්ත්වයක් ඇති වුණා. මම ගුරුවරයා. මගේ වගකීම මගේ මේ යුතුයකමක් තමයි ඒ දරුවව වෙන් කරලා නේද? එයාට දෙන්න තියෙන අපිට දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් දීලා වෙන් කරලා ඉවර වෙලා මට ගාලා ડોක්ටර් කෙනෙකුට කතා කරන එක. එහෙමනම් ඒක යුතුයකමක් නම් අපි දාන්න ඕන මොකක්ද? should කියලා කියන අවස්ථාවනේ ඒ අනුව should leave early. වේලාසනින් යාව යවන්න අවශ්‍යයි. should leave කියලා කියන පිටත් වෙනවා. පැහැදිලි නේද? right. ඔන්න ඔච්චරයි මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔය ටික කරලා තියන්න. ඊළඟට අපි යන්නේ ඔව් අපේ කාල වේලාවත් එක්කලා අපේ ඊළඟට යා යුතුයි මොකද්ද? හරි 2.9 මම 15 වෙනි වීඩියෝ එකකින් කරනවා මාක්කයක් දාගන්නවා 15 වෙනි වීඩියෝ එක. 15 වෙනි වීඩියෝ. හරිද? right. හැබැයි නෑ චුට්ටක් ඉන්න. right. එහෙමනම් අපි මේකටත් මම දෙන්නම් ගෙදර වැඩක් හැටියට වෙන දෙයක් අපිට කරන්න නෑ. ඉතුරු ටික නම් හැබැයි අපිට ලබන සතියේ ගන්න read and enjoy. ඒකට ලබන පාර අපිට අලුත් පාරකට ගියා කි read and enjoy මොනවාද මේක කියවල ඉවර වෙලා හරිද? උත්තර ටික ලියන්න කියලා කියනවා. මොනවද උත්තර ලියන්නේ? complete the following table with words that begin with BR and BR එකයි B L එකයි. මොනවද ඉතින් මේවා හරි සිම්පල්. හරිද? පළවෙනි පැත්තට යන්න බලන්න උදාහරණයක් දීලා තියෙනවා BR වලින් bread. හරිද? ඊට පස්සේ BL වලින් blank කියලා දීලා තියෙනවා. අන්න ඒ වචන සෙට් එක ලියන්න. පළවෙනි පැත්තට එනවා වචන 1 2 3 4 5 දෙවෙනි පැත්තට එනවා 1 2 3 තුනක් තියෙනවා. ඔය ටිකක් කරලා කියන්න. ඕකත් මම
ඒකත් දානවා එහෙමනම් වීඩියෝ 15 උත්තර දෙන්න කියන එක answer should ආන්සර් එක දෙන්න ඕනේ. පැහැදිලි නේද? ඒ අනුව දැන් එහෙමනම් ඒ කොටස එතනින් මම නතර කරනවා. අලුත් පාඩම වීඩියෝ 15 අලුත් හරි ඒක අපි යනවා ඊළඟ සතියට. දැන් එහෙමනම් අපේ මේක බලන්න ඊළඟට මොකද කරන්න තියෙන්නේ? වර්ක් බුක් එකේ වැඩේට මම අද යන්නේ නේ. ඒ අනුව 13 කරන්න 14. හරි. දැන් මම ලෑස්ති එහෙමනම් ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලන්ගේ අර මේ වයිම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉෂු කරලා තියෙන මෙන්න මේ ප්‍රශ්න පත්‍රය ගන්න. ඒ ප්‍රශ්න පත්‍රේ අද මට කරන්න තියෙනවා කරගෙන ඉන්න කියලා කියනවා මම මේවා බ්ලොක්ස් කරලා දුන්නා නේද? 14 විස්තර කරන්න. හරි. මෙන්න ඒකේ answers ටික 1 2 3 4 answers ටික බලන්න. ටෙස්ට් නම්බර් 1 ඔයා කියලා දුන්න නිසා අපව මම ඒවා කියෝ ඉන්නේ නෑ. simple ඒකේ ඉන්න ඕන මොකද්ද? අදත් මම මේකට උත්තරේ දුන්න මොකද්ද? complex කියලා කියන එක. complex local foreign උඩින් තෝරන එකනේ තියෙන්නේ. අද මේ ටික හොඳට කතා කරුවා. මේ ව්‍යාකරණ කියලා කියන්නේ මේ අවස්ථා ටික urban rural cheap expensive true false ඔය වචන ටිකම අදම කියනවා. සේරම ටිකනේ. දැන් යන්න ටෙස්ට් නම්බර් 2 එකට බලන්න ටෙස්ට් නම්බර් 2 එකේ මෙන්න මේමයි එන්නේ. hello කවි. hello Kevin number 1 E I am fine මට හොඳයි what are you reading ඔබ මොනවද මම කියවන්නේ number 2 F එකේ එන්න ඕන what is it about ඒකේ මොනවද තියෙන්නේ number 3 C එකේ එන්න ඕන number 4 B එකේ එන්න ඕන it's in the flower road ඒක මල් පාර පිළිබඳව කොහෙද නිකවැරටියේ flower road එකක් තියෙනවාද මම නම් දන්නේ හරි මල් පාර ගැන කියන්නේ is it big enough for a family of 3 ඒක තුන් දෙනෙකුට පවුලක තුන් දෙනෙකුගෙන් සමන්විත පවුලකට නම් ඒක සෑහෙනවා කියලා කියනවා enough කියන්නේ ඇති කියලා කියනවා number 5 A එන්න ඕන what else is mentioned තව මොනවද සඳහන් කරලා තියෙන්නේ what else කියලා කියන්නේ වෙන මොනවද සඳහන් කරලා තියෙන්නේ සඳහන් කරලා තියෙන්නේ what else it has antique කියලා කියන්නේ පෞරාණික furniture ඒකේ තියෙනවලු පෞරාණික furniture and a beautiful garden එහෙමනම් පෞරාණික ලීබඩු furniture කියලා කියන්නේ සහ ලස්සන garden එකක් number 6 answer D එන්න ඕන උත්තරේ හරි දැන් මම යන්න තුන්වෙනි ටෙස්ට් එකට බලන්න තුන්වෙනි ටෙස්ට් එකේ උත්තර ටික ඒකේ ඉන්න ඕන මේ ආකාරයට yes block number 3 එකේ හරි පළවෙනි එක he did not speak to his people politely he didn't කියන්නේ මේ දීලා තියෙන වාක්‍ය කෙටි කරලා කියන්න ඕන එහෙනම් did not කියන කෙටි වෙනවා didn't කියලා කෙටි වෙන්න ඕන he didn't speak to his people politely කතා කරේ නෑ ඔහුගේ ජනතාවට විනීතව number 2 she will not be able to come on time will not get වෙනවා කොහමද won't කියලා වරේලා ඒ අනුව she won't be able to come on time එයාට බැරි වේවි එන්න on time කියන්නේ නියමිත වේලාවට එයාට බැරි වේවි එන්න නියමිත වේලාවට number 3 they are කියන එක කෙටි වෙනවා they are කියලා THY apostrophe RE they are beautiful creatures කොහොම සුන්දරයි කියලා කියනවා ඒ creatures ටික number 4 let us get on the bus let us කියලා කියන එක කෙටි වෙනවා let's කියලා LET apostrophe S let's කියලා කියන්නේ යමක් කරමු කියන අර්ථයෙන් කරමු කියන අර්ථය
Last one there, I have finished my homework. I have කියනවා ළමයිනේ I කියලා. I apostrophe VE. I apostrophe VE. Finish my homework. මම මගේ ගෙදර වැඩ ඉවර කරලායි තියෙන්නේ. අවසන් කොටසට දැන් මම යනවා. අවසන් කොටසේ test number 4 එකේ these are the answers there. මෙන්න මේක. Number 2, then Take a big මොකද්ද? Then take a big sheet of paper. Number 3. Number 3. මොකක්ද දෙන්නේ? Mark a border of 2 centimeters on the paper. CM කියලා කියන්නේ. number 4 එක මොකක්ද? And then draw a suitable picture inside the border. Number 5, after that, ඊට පස්සේ color it nicely. color it nicely. Finally, පළවෙනි එක write an attractive slogan to finish the poster. එහෙනම් සිතට ගන්න සුළු slogan එකක් ලියන්නලු to finish the poster. poster එක නිමා කරා. හොඳයි. දැන් එහෙනම් ඒකේ කීයක්ද කරන්න කියලා තියෙන්නේ? 1 2 3 4 4යි කරන්න කියලා තියෙනවා. දැන් පස්වෙනි එක පස්වෙනි ප්‍රශ්නේ චරිත මට දැන් දෙන්න බලන්න ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නේ මට දෙන්න ඕනේ ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ආපු වෙලාව අපි සටහන් කරගමු 1.9.30 ඇවිල්ලා තියෙනවා. right. ඒක එහෙමනම් පසල් එකක් තියෙන්නේ. මේක කියවලා බලලා ඉවර වෙලා පසල් එක කරා. ඊට පස්සේ චරිත දැන් මට දෙන්න ටෙස්ට් නම්බර් 6 එක. ටෙස්ට් නම්බර් 6 එක right. එහෙමනම් දැන් මේකේ වේලාව සටහන් කරනවා නම් 1.9යි 40 අපි දාමු 1.9.40. හරි. එහෙමනම් 6 number මේ test number 6 එක read the situation තත්ත්වය කියවන්නලු කියවල ඉවර වෙලා are they courteous ආචාරශීලී or not. ආචාරශීලීද එහෙම නැත්නම් නැද්ද? courteous කියලා කියන්නේ ආචාරශීලී. write the correct letter අකුර ලියන්නලු. එහෙමනම් දීලා තියෙන අවස්ථාවේ courteous පළවෙනි පැත්ත ආචාරශීලී not courteous ආචාරශීලී නොවන. හරිද? හොඳයි අපි 7 ඉඳලා ඉවර වෙලා 7 එකක් කරන්න කියලා තියෙන 7 8 9 හරි හොඳයි ඒකේ බ්ලොක් ටික සේරම දාන්න වෙනවා කාලිත් අපිට. එහෙනම් දැන් මම දෙන්න ටෙස්ට් නම්බර් 7 බ්ලොක් එක. ටෙස්ට් නම්බර් 7 බ්ලොක් එක. ඔන්න තියෙනවා ටෙස්ට් නම්බර් 7 බ්ලොක් එක. හරිද? read the description about magpie. magpie පිළිබඳව දීලා තියෙන විස්තර කිරීම කියවන්නලු. and write the similar description සමාන විස්තර කිරීමක් about weaver bird. weaver bird ගැන සමාන විස්තර කිරීමක් කරන්නලු. use the information given in the table. ඒ ටේබල් එකේ දීලා තියෙනවා ওই ටේබල් එක. ඒකේ දීලා තියෙන අවස්ථාව මේවා කරන්න. හොඳයි එහෙනම් ඒ බ්ලොක් එකේ චරිත ඒ කියන්නේ ටෙස්ට් නම්බර් 7 එකේ උත්තරේ ලියන්න ඕන කොටස දැන් මට දෙන්න. ඔන්න ඇවිල්ලා තියෙනවා උත්තරේ ලියන්න ඕන කොටස. හරිද? ඕකේ ස්ටෝරි එක කියවලා එහෙමනම් අර කියන කුරුල්ලා පිළිබඳව විස්තර කිරීම කරන්න. පැහැදිලි. හරි. දැන් චරිත මම වේලාව සටහන් කරලා නැහැ. කෙසේ වෙතත් දැන් පැහැදිලි දිගටම බ්ලොක්ස් ටික එනවා. fill in the blanks using the suitable reflexive pronouns. අවධාරණය කිරීමේ සර්වනාම. අවධාරණය කරන්නේ. මම මේවා කියලා දුන්නා. අවධාරණය කිරීමේ සර්වනාම මොනවද කියලා. මේක එහෙමනම් කරන්න ගන්න. මේක කරන්න ගන්න. හොඳයි අවසන් වශයෙන් චරිත මට දෙන්න. එහෙමනම් පොයම් එක දෙන්න බලන්න. පොයම් එක දෙන්න. හරි. ඔන්න දැන් පොයම් එක ඇවිල්ලා තියෙනවා. අවසන් වශයෙන් පොයම් එක කියවලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලබා දීම කරන්න. හොඳයි 10 වෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නේ 10 වෙනි එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් චරිත නැවත අපි යමු. ඔව්. ඔන්න දැන් මම ඉන්නවා.
මාව සජීවී කරලා තියෙනවා. 10 වෙනි ප්‍රශ්නේ මේක අපි කරන්නේ මොකද රචනා පොතක් දීලා තියෙනවා ඔයගලන්ට. ඒ නිසා රචනාව ගැන දැන් ඉදිරියට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. හොඳයි අපි එහෙනම් මේ ප්‍රශ්න පත්‍රේ ඩෝම් දාලා ඉවර කෙරුවා. නේද? ඒ අනුව එහෙමනම් අර දුන්න ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ දුන්න ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ගෙදරින් ලබන සතියේ කරන්නේ මේ ප්‍රශ්න ටික මම ලබන සතියේ සාකච්ඡා කරනවා. වර්ක් බුක් එකත් පියුපිල්ස් බුක් එකත් වැඩිපුර සාකච්ඡා කරනවා ලබන සතියේ. හරිද? එහෙමනම් දැන් අපි සූදානම අදට ඔබගේ සමු ගැනීමටයි සූදානම. ඒ අනුව yes ඕකේ දැන් ඉතින් අපිට දැන් යමක් කියන්නත් යමක් මොනවත්වත් නැහැ. ඔයගොල්ලෝ දැන් පන්තියට සහභාගී වෙනවා. සමහර පන්තියට සහභාගී වෙලා වීඩියෝස් බලනවා. දෙකම කරනවා. මට කොහොම කරත් මට ප්‍රශ්නයක් නැහැ. ඒකේ කිසිසේත් මවුලක් නැහැ. මොනවාරි දෙයක් අහගන්න ඕන නම් දැන් ආයෙ මගෙන් අහන්න ඕනේ නැහැ. වීඩියෝ එක දාගත්තා මට ගාලා ගියා කරට බැලුවා. එහෙමනම් පන්තියට වඩා හොඳට වීඩියෝ එකේ විස්තර කිරීම කරලා තියෙනවා. පැහැදිලි නේද? Okay, we got me. Next week also at the same time. Till then, I wish you all the best. Bye-bye. Bye-bye. Be careful. Remembering in Dole. ඒ වගේම වත් කන්න ඕනේ.